තිලෝගුරු අමාමෙහණි ලෞතර බුදුචානන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා පින්වත්නි සත්වයාගේ හිත වැඩ කරන ක්‍රමවේදය හඳුනාගෙන සිත වැඩ කරන දිශාව හොඳින් අවබෝධ කරගෙන මේ සිත වැඩෙන දිශාවට ප්‍රතිවිරුද්ධ මාර්ගයක් දේශනා කරා. ඒ සිතේ ගැලවීම පිණිස, සිත නිරුද්ධ කිරීම පිණිස, සිත නැති කිරීම පිණිස ක්‍රමවේදයක් දේශනා කරා. මෙහිදී පින්වත්නි හිත කියන එක කෙලෙසද සකස් වෙන්නේ, හිත මොන ආකාරයකටද වැඩෙන්නේ කියන කරුණු හොඳින් අවබෝධ කරගත්තට පස්සේ තමයි මේ සිත නැති කරන්න ඕනේ කොතනින්ද, සිත ගලවලා දාන්න ඕනේ කොතනින්ද, සිත සුද්ධ කරන්න ඕනේ කොතනින්ද කියන කරුණු කාරණා හරියට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි, එසේනම් අද මේ දේශනාව හොඳට මේ ධර්මයේ අභ්‍යන්තරය තුලට කිමිදෙමින්, අභ්‍යන්තරයේ ඇති සියුම් තැන් ස්පර්ශ කරමින් ඔබට මේ ධර්ම මාර්ගයේ පවතින තවත් යථාර්ථ ධර්මයක් අවබෝධ කර දෙන්න උත්සාහ කරනවා. පින්වත්නි, මා මුලින්ම කතා කරන්නම් අතහැරීම කියන විෂය පතය ගැන. පින්වත්නි, මේ දේශනාවන් කරගෙන යද්දී මේ තාක් ඔබ හිතාගෙන හිටපු නැති පැතිවලට ගමන් කරાવી. පුබ්බේ අනනසුතේසු ධම්මේසු නොහැසු නොවිරු ධර්මතාවයන්ට ඔබේ අවධානය යොමු වේවි. පින්වත්නි, හොඳ සිහියෙන් අහලා හොඳ සිහියෙන් අවබෝධ කරගන්න. පින්වත්නි, එදා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මහා වනයෙන් කොළමිටක් අතට අරන් අහනවා, ස්වාමීන් වහන්සේලාගෙන් මේ මහා වනයේ තියෙන කොළ ටිකද වැඩි, මගේ අතේ තියෙන කොළ ටිකද වැඩි කියලා. ඒ වෙලාවේ පෙන්වලා දෙන්නේ මගේ අතේ තියෙන ඉතහක් සුළු කොළ පිරිසක් කොටසක් පමණයි. මේ මහා වනයේ තියෙන කොළ ටික ඊට වඩා විශාලයි. එහෙනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මම මේ ලෝකයේ ධර්මයේ දේශනා කරලා තියෙන ප්‍රමාණය ඉතාමත් අල්පයි. දේශනා නොකළ ධර්මය ඊට වඩා විශාලයි කියලා පෙන්වලා දෙනවා. පින්වත්නි, මා පුනපුනා දේශනා කරලා තියෙනවා පරමාර්ථ තුනුරුවන් ගැන. මේ ධර්ම මාර්ගයේ ඔබ හැමෝම ධර්මය අවබෝධ කරගන්නට ඕනි. ඔබට ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව උදා වෙන්නේ ඔබ තුල විදර්ශනා ඥානය අවදි කරගත්තොත් පමණයි. විදර්ශනා ඥානය කියලා කියන්නේ පින්වත්නි, ඕනම දෙයක ගැඹුර දකින්නට පුළුවන් ඇති හැකියාව. මා මුල් කාලයේ දේශනාවන් වල බොහෝ විට කරා එක අවස්ථාවක මහත්මයෙක් අපේ හිටපු මහත්මයෙක් ඇසූ ප්‍රශ්නයක් තමයි, ත්‍රිපිටකය ඔබ පරිශීලනය කරලා ත්‍රිපිටකය තුලින් නිවන් දකින්න පුළුවන්ද කියලා අහනවා. මා ඒ වෙලාවේ දුන්නු පිළිතුර තමයි, ත්‍රිපිටකයෙන් විතරක් නෙවෙයි, බයිබලයේ කියවලත් නිවන් දකින්න පුළුවන්, කුරානයේ කියවලත් නිවන් දකින්න පුළුවන් කියලා. හැබැයි මම මේ වෙලාවේ පැහැදිලි කරා, යම් කිසි කෙනෙකු විදර්ශනා ඥානය නැතිව ත්‍රිපිටකයේ කියුවට ධර්මය දකින්නට බෑ. යම් කිසි කෙනෙක් විදර්ශනා ඥානය ඇතිව පින්වත්නි, රෙදි කැලේ තියෙන කුණු දූවිලි ටික දැක්කද පින්වත්නි, ඒ තුලින් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. පටාචාර කකුල් දෙක හොදනකොට කකුල් දෙක හේදිලා ගලාගෙන යන දිය පහර දැකලා රහත් තත්වයටපත් වෙනවා. චුල්ලපන්තක හාමුදුරුවෝ රෙදි කැලේ තියෙන කුණු ටික දැකලා රහත් තත්වයටපත් වෙනවා. තව කෙනෙක් කුඹුරු කොටන්ට යනකොට කුඹුරු කොටමින් යද්දී රහත් තත්වයටපත් වෙනවා. පලාන් නෙලන්ට ගිහිල්ලා අනාගාමී ඵලයටපත් වෙනවා.
සීදි වෙනසා ගන්න කියලා මේ බෙල්ල කපා ගනිද්දී එතන වේදනානුපස්සනාව වැඩිලා එතන රහත් වෙනවා. උලේ තියෙනකොට රහත් තත්ත්වයටපත් වෙනවා. පින්නත් මේ අය මොන සූත්‍රයේද මොන ත්‍රිපිටකයේද කිව්වේ? පින්නත් මේ අය කරේ මොකද්ද? මේ විදර්ශනා ඥානය අවදි කරගත් එකයි. ඒ විදර්ශනා ඥානය අවදි කරගෙන පින්වත්නි අසුචි වල දැක්කත් පින්වත්නි ඒ අසුචි වලේ රහත් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙම රහතන් වහන්සේලා බුද්ධ චරිතය තුල බුද්ධ භාසිතය තුල ඕනතරම් උදාහරණ කරුණු කාරණා තියෙනවා. එසේනම් පින්වත්නි අපේ ගාවත් දැන් අඩු විදර්ශනා ඥානයයි පින්වත්නි. විදර්ශනා ඥානය පින්වත්නි ප්‍රගුණ කිරීම හරි සුවිශේෂී. පින්වත්නි මා කිසිම ධර්ම දේශනාවට මත්තෙන් පෙර සූදානමක් කවදාවත් වෙන්නේ. මා දේශනා කරද්දී ඇස් දෙක පියාගෙන සමාධිගත වෙලා ඒ මොහොතේ විදර්ශනා ඥානය අවදි කරගනිමින් විවිධ හැකියාවන් පාවිච්චි කරමින් ඒ මොහොතේ ධර්මයේ දකිමින් ඒ මොහොතේ ධර්මයේ පරිශීලනය කරමින් ඔබට ධර්මයේ දේශනා කරන්න. ඒ විතරක් නෙවෙයි මා සමග මීට පෙර අසුරු කරපු අය මගෙත් එක්ක භාවනා කරපු අය ඒ දන්නවා මම ඒ අයට බණ කියන්න දෙනවා කියලා. එයාට මම ධර්මයේ දේශනා කරන්න දෙනවා හැම වැඩසටහනක් තුළ. ඒ අය බොහොම කැමැත්තෙන් කරනවා. මොකද ඒ තුළ විදර්ශනා ඥානය අවදි වෙලා එයාට ධර්මය අවබෝධ වෙනවා. ඒ ඕනම කෙනෙකුට පින්වත්නි ධර්මයේ දේශනා කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් පින්වත්නි ඔබද පින්වත් මම කීප පිරිසකට දැනුවත් කරලා තියෙන විදර්ශනා ඥානය අවදි වීගෙන එන අයට ඔබට අවබෝධ වෙන ධර්මතාවයන් මට එවන්න කියලා. ඇත්තටම අපේ WhatsApp group එක අපි නිර්මාණය කරේ පින්වත්නි මේ විවිධ දහම් කරුණු විවිධ දේවල් පොතින් හොයාගත්ත දැනුම ඔකට දාන්න නෙවෙයි. ඔය ඒක නිර්මාණය වුණේ මුලින්ම තම තමන්ට අවබෝධ වෙන ධර්මතාවයන් ඒ group එකට දාන්නයි. ඒ කියන්නේ ඒකේ ඉන්න බහුතරයක් විදර්ශනා ඥානය අවදි කරගත්ත විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අය කාර්ය බහුල වීමත් එක්ක සමහර අය ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සමහර ඒවා ගැඹුරු වැඩි නිසා කට්ටිය දාන්නේ නැහැ. නමුත් ගොඩක් අය මට පුද්ගලිකව එවනවා. ඉතින් පින්වත්නි එතන නිර්මාණය වුණේ ඒ ආකාරයට තමයි. ඒ නිසා පින්වත්නි මේ ධර්ම මාර්ගය තුල විදර්ශනා ඥානය අවදි කරගන්නවා කියන එක හරිම සුවිශේෂී ඊටම වටිනා කාරණයක්. ඒ දේ මට නෑනේ මට බෑනේ එහෙම කියලා එකක් නෑ. ඔය හැමෝටම පුළුවන්. මනුස්ස හිතක් තියෙන මිනිස්සෙකුට මේ දේ කරන්න පුළුවන්. ඒ දේ අපි මුල් කාලේ වැඩසටහන් වලදී හොඳට පුරුදු කරලා තියෙනවා. නමුත් පින්වත්නි මේ ධර්ම දේශනාවල් සියල්ලක්ම ඔබට දේශනා කරන්නේ ඔබේ විදර්ශනා ඥානයේ අවදි වීම පිණිසමයි. කොහොමද විදර්ශනා ඥානය මේ දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ඔබේ අවදි වෙන්නේ? මම එතනින් තමයි පින්වත්නි මේ දේශනාව පටන් ගන්න සිද්ධ වෙන්නේ. පින්වත්නි මම කරන දේශනා කිසිවක් පිළිගන්න එපා. නොපිළිගන්නත් එපා. ඔබේ තියෙන පොතේ පතේ දැනුමත් එක්ක සංසන්දනය කරලා බලන්නත් එපා. අපෝ මම කියන්න මම මේ කරන දේශනාවන් පිළිගන්නත් එපා නොපිළිගන්නත් එපා. ඔබේ ඔළුවට දාගත්ත දැනුමත් එක්ක සංසන්දනය කරලා බලන්නත් එපා. ඔබ පුරුදු වෙන්න පින්වත්නි මේ මධ්‍යස්ථ ඉඳලා ස්වයන්ව ඔබේ නුවණින් විමසන්න. ඔබේ නුවණින් කල්පනා කරන්න. ඔබේ නුවණින් විමර්ශනය කරනකොට ඔබේ නුවණින් කල්පනා කරනකොට පින්වත්නි ඔබේ නුවණට ප්‍රඥාවට ගෝචර වෙන්න පටන් ගන්නවා. එදා ධම්සක් පැවතුම් සූත්‍රයේ බුදුචානන් වහන්සේ කොණ්ඩඤ්ඤට කියනවා කොණ්ඩඤ්ඤ පුබ්බයනන සුතේසු ධම්මේසු ඔබ නොහැසු දහමක් අහන්න. එහෙනම් පින්වත්නි මම මේ ධර්ම දේශනාවන් කරද්දී ඔබට පුළුවන් වෙන්න ඕනේ නොහැසු දහමක් අහන්න. කොහොමද පින්වත්නි නොහැසු දහමක් අහන්නේ? දැනුම තුල ඉඳලා ශ්‍රවණය කරන්න එපා. ශ්‍රවණය කරනකොට දන්න දේවලුත් එක්ක සාපේක්ෂව ගලපන්න එපා. වැරදි ධර්ම ශ්‍රවණය පින්වත්. ඔබ කුමක්ද කරන්න ඕනේ? මේ හැම දෙයක්ම ඔබ පිරිසුදු තැනක ඉඳලා කිසිම දෙයක් දන්නේ නැතුව තැනක ඉඳලා නුවණින් විමසන්න කල්පනා කරන්න පින්වත්.
නුවණින් විමසමින් කල්පනා කරමින් ශ්‍රවණය කරගෙන යනකොට මොකද වෙන්නේ? ඔබ තුල විදර්ශනා ඥානය උපදිනවා. විදර්ශනා නුවණ උපදිනවා. ඔබට යම් තැන්වල හරි සුවිශේෂී විදියට යම් ධර්මතාවයන් දැනෙන්න ගෝචර වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මම දේශනා කරනවාට වඩා ඔබට එහා යමක් තේරෙන්නත් පුළුවන්. මම දේශනා නොකරපු නමුත් පිටවුණු වචනයක් තුලින් ඔබට ගැඹුරු අදහසක් ගම්ම්‍ය වෙලා මතුවෙන්නත් පුළුවන්. පද නිරුත්තියක් එන්නත් පුළුවන්. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා තියෙනනේ වැරදි නෑ පින්න. මේ කෙසේ ඔබට ධර්මය අවබෝධ වෙනවා නම් ධර්මයක් දැනෙනවා නම් පින්වත්නි ඒ සෑම තැනකම ඔබේ විදර්ශනා ඥානයේ නුවණ වැඩෙනවා. විදර්ශනා ඥානයේ නුවණ වැඩෙන සෑම තැනකම බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ක්‍රියාත්මක වෙනවා. තුනුරුවන් ක්‍රියාත්මක වෙන සෑම තැනකම සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒ සෑම තැනකම ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙනවා. එතකොට පින්වත්නි සමස්ත ධර්ම මාර්ගෙම මේ තුල තියෙනවා නේද? ඔබට ඕනේ පුංචි දෙයක් කරන්න මොකක්ද? නුවණින් විමසන්න. කවදාවත් ධර්ම ශ්‍රවණයක් ඇහෙද්දී පින්වත්නි දැනුමත් එක්ක ගලපන්න එපා. මේක දැනුමට ප්‍රතිවිරුද්ධයි. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු වෙන්නේ නැහැ. නොහැසු දහමක් ඔබට අහන්න ලැබෙන්නේ නැහැ එහෙම වුණොත්. එහෙනම් පින්වත්නි නොහැසු දහමක් ශ්‍රවණය කරන්න. පින්වත්නි එහෙනම් ඔබ නොහැසු දහම ශ්‍රවණය කරන්න කියලා ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා. ප්‍රඥාවන්ත පින්වත්නි අතහැරීම ගැන කතා කරන්නට මත්තෙන් ඊට වඩා පොඩ්ඩක් පල්ලෙහාට බෑලා දානියත් එක්කම කතා කරගෙන ආවනම් හොඳයි කියලා හිතෙනවා. මම ඔබෙන් අහනවා දානය කියන්නේ අතහැරීමක්ද කියලා. මම හිතනවා බොහෝ දෙනෙක් කියයි දානය කියන්නේ අතහැරීමක් කියලා. නමුත් පින්වත්නි කර්ම විෂය පරීක්ෂා කරලා බලනකොට මේ ධර්මයේ ගැඹුර පරීක්ෂා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු දේශනාවල් පරීක්ෂා කරලා බලනකොට මතුවලා එන කාරණයක් තමයි පින්වත්නි මේ ධර්මයේ තුල මේ දානයේ සම්බන්ධයෙන් විවිධ පැති ගණනාවක් තියෙනවා. අද බොහොමයක් දෙනෙක් ලෝභය දුරු කරගන්න කියලා අතහැරීම ප්‍රගුණ කරනවා. අතහැරීම ප්‍රගුණ කරන්න දාණය දෙනවා. බොහොම හොඳයි. අතහැරීම පුරුදු වෙනවා. නමුත් පින්වත්නි මම ඔබෙන් අහනවා ඇත්තටම ඔබ දානය තුලින් අතහරිනවාද? ඇත්තටම ඔබ දානය තුලින් අතහරිනවාද? පින්වත්නි 99.9%ක්ම දානය තුලින් අතහරින්නේ නැහැ පින්වත්නි. නමුත් දානය තුලින් අතහැරීම පුරුදු කරගන්න උත්සාහ කරනවා. පින්වත්නි මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. පින්වත්නි ඔබේ ගෙදර තියෙන හාල් වලින් හාල් කිලෝ 5ක් දුන්නට එළවලු මුදල් දුන්නට පිරිකර පූජාවන් කරාට ඔබ හිතනවාද ඔබේ තියෙන ලෝභකම දුරු වෙයි කියලා? ඒවා ලෝභකම දුරු වීමට තරම් ප්‍රමාණවත්ද? එදා බුදුචානන් වහන්සේ අඹදරුවන් දන් දුන්සේක, මහරාජ්‍ය දන් දුන්සේක, ඇසුප්ටා දන් දුන්සේක, හිස ගලවා දන් දුන්සේක. පින්වත්නි ලෝභය දුරු වෙන විදිහට මේ දන් දීම ගැන බුදුචානන් වහන්සේත් එක බලද්දී අපි කොතරද ඉන්නේ කියලා අපි අපේ ඇඟ කිලිපොලා යන්නට පුළුවන්. නමුත් මම කියනවා පින්වත්නි අපි සාමාන්‍ය අද දෙන දානයක් එක්ක අරන් බැලුවහම ඇත්තට මෙතන අතහැරීම කියන එක අව්‍යාජයි. ඒ කියන්නේ අතහැරීම කියන දේ සම්පූර්ණ වෙන තරක් නෙවෙයි.
නමුත් අතහැරීම පුරුදු වෙන තැන. නමුත් පින්වත්නි මේ තුල වෙනත් ආනිසංස මහා ගණනාවක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම සංඝයා වහන්සේලාට මගපලලාභීන්ට ඔබ යමක් දන් දුන්නොත් එහෙම ඔබට ලැබෙන පළවෙනි දේ තමයි ඔබ සංඝයා වහන්සේ නමකට සෝහන් සකෘදාගාමි අනාගාමි අරහත් සතර මඟ සසර ඵලවලටපත් වුණු උතුමෙක් කියලා දැනගෙන සිත පැහැදිලා ඒ ආකාරයෙන් දානයක් පූජා කරොත් ඔබට හේතු ඵලයක් හැදෙනවා පින්වත්නි. සසර ඒකාන්තයෙන්ම ඔබට එවැනි ස්වාමීන් වහන්සේලා නැවත සසර මුණ ගැසෙනවා පින්වත්නි. ඒ හේතු ඵලෙ වළක්වන්නට බෑ. බුදු කෙනෙකුට රහතන් වහන්සේගේ නමකට දාන දුන්නොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔබට ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. ප්‍රඥාව ඔබට ලැබෙනවා පින්වත්නි. මේ ආනිසංසය වළක්වන්නට බෑ. ඒ විතරක් නෙවෙයි ඔබ යම්කිසි කුමන ආකාරයෙන් හරි අතහැරීමක් මේ දානයක් විදිහට දෙනකොට දෙනවට වඩා පින්වත්නි ප්‍රතිලාභ ඔබට අනිත් පැත්තට ලැබෙනවා. දෙන්න ලැබෙනවා පින්වත්නි. එහෙනම් පින්වත්නි දෙනවා කියන එක කාරණය තුල ඇත්තටම අතහැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෙන්නේ 100%ක් නම් පින්වත්නි 99%ක් ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ආනිසංස ප්‍රතිලාභ විවිධ පැති. කුසල කර්ම කුසල විපාක මහ ගොඩක් ලැබෙන්න පටන් ගන්නවා පින්වත්නි. ඒකට ඇත්තටම දානය කියන්නේ අස්වෙන එකක් නෙවෙයි. ඔබට ඊට වඩා ප්‍රතිලාභ ගණනාවක් ලැබෙන එකක්. වරද්ද ගන්න එපා මම මේ කරන දේශනාව වැරදි තැනින් අල්ල ගන්න එපා. හොඳ නුවණින් අහන්න දැනුමත් එක්ක ගලපන්න යන්න එපා. මොකද මම මේ දේශනා කරන දේ පුබ්බේ අනනුසුතේසු තම්මේසු පෙර නොහැසු නොයරු දහමක් දේශනා කරන්නේ. හොඳට දානෙදී අවංකව හිතට තට්ටු කරලා බලන්න ඔබ දානය තුලින් ඇත්තටම අතහැරීමක් සිද්ධ වෙලා තියෙනවා. හොඳට බලාගෙන ගියොත් එහෙම ඔබට දැනෙවි ඇත්තටම නෑ. නමුත් මම කුසල කර්මයක් කරගත්තා කියන දේ තියෙනවා. ඒක හරි. එහෙනම් පින්වත්නි අතහැරීමට කොහොමද යන්නේ? දානයක් දුන්නාම පින්වත්නි හිතට සතුටක් ලැබෙනවා, පිනක් ලැබෙනවා. දෙන්න සතුටුයි. දීමෙන් ලැබෙන සතුට සැනසීම වෙනුවෙන් අපි දෙන්න පුරුදු වෙනවා. ඒ විදිහට හොඳට මේ දීමනාව දන් දීම කියන එක ගත්තොත් පින්වත්නි දන් දීම තුල මම දකිනවා පින්වත්නි ගැඹුරු පැත්තකින් සැබෑ අතහැරීම සිද්ධ වෙන්නේ නැහැ කියන දේ. එහෙනම් අපි සැබෑ අතහැරීමට මොකද්ද මේ සැබෑ අතහැරීම කොහොමද කරන්නේ කියලා. පින්වත්නි අතහැරීම කරන්න නම් දන් දීලා ඒ කුසලය හොඳට වඩපු අයට තමයි සැබෑ අතහැරීම කරගන්නට පුළුවන් වෙන්නේ. දන් දීමේ කුසලානිසංස ප්‍රබල නොවුණු හොඳට නොවැඩුණු පරිපූර්ණ නොකළ කිසිවෙකුට අතහැරීම කරන්න බෑ පින්වත්. දන් දීමෙන් නාව එහෙනම් අතහැරීම. දැන් මේ අතහැරීම කොතනද සිද්ධ වෙන්නේ පින්වත්? ඔබේ හිතත් එක්ක මේ දේවල් ගලපමින් බලන්න. පින්වත්නි ඔබේ හිත ඔබේ තියෙන යම් ඇඳුමකට තදින් ඇලිලා තියෙන බව ඔබට දැනෙනවා. ඔබේ හිත ඔබේ මමත්වය ඔබේ වස්ත්‍රයකට කුමක් හෝ තදින් කොක්කක් වැටිලා තියෙන බව ඔබට දැනෙනවා. ඒ ඇඳුමත් එක්ක ඔබේ තියෙන බන්ධනය හරි ප්‍රබලයි. ඇලීම හරි ප්‍රබලයි. සම්බන්ධය හරි ප්‍රබලයි. ඒ ඇඳුමට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතේ නැති වුණා වගේ දැනෙන්න පටන් ගන්න තැන් තියෙනවා පින්නවා. ඔබට පුළුවන් නම් ප්‍රබල චේතනාවක් හදා ගන්නවා මා මේ අතහරිනවා කියන දේ.
මා මේ අත්හරිනවා කියලා ප්‍රබල චේතනාවක්. අන්න පින්වත්නි මේ අතහැරීම තුළදී මහ විශාල පාරමී වලට එකතු වෙනවා. ප්‍රබල චේතනා හදාගත්ත කෙනෙකුට විතරයි පුළුවන් වෙන්නේ ප්‍රබල කුසල කර්ම කරගන්න. ප්‍රබල කුසල කර්ම කරගන්නට බෑ ප්‍රබල චේතනා හදාගන්නේ නැතුව. පින්වත්නි දැඩි තීරණ. එදා බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මෙනවා කියන එක පින්වත්නි දැඩි චේතනාවක්ද නැද්ද? අඹුදරුවෝ දන් දෙනවා කියන එක දැඩි චේතනාවක්ද නැද්ද? හිස ගලවා දන් දෙනවා කියන එක මහරජ්‍ය දන් දෙනවා කියන එක දැඩි චේතනාවක්ද නැද්ද? දැඩි චේතනාවක් නේද? සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්. ටිකක් අමාරුයි. සාමාන්‍ය කෙනෙකුට කරන්න නම් එයා හොඳට සසර මේ මාර්ගය වඩලා තියෙන්න ඕනේ. එහෙනම් පුළුවන්. අතහැරීමේ මාර්ගයට යම් කෙනෙක් ප්‍රවේශ වේද පින්වත්නි. එයා දන් දීමෙන් එහාට ගියපු කෙනෙක්. එයාට එයාගේ ජීවිතේ ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක පින්වත්නි අතහරින්න පුළුවන්. ඒ තරමට එයාගේ හිත ශක්තිමත්, එයාගේ හිත දැඩි, එයාගේ චේතනා ප්‍රබලයි. දැන් ඔබ බලන්න ඔබේ හිත දෙස. මට මගේ ජීවිතේ මේ එකිනෙක මට අතහරින්න පුළුවන් ආත්ම විශ්වාසයක්, ශක්තියක් තියෙනවාද? පින්වත්නි, ඔබ දන්නව දානයක් දුන්නොත් ඔබට යමක් ලැබෙනවා කියන දේ. නමුත් පින්වත්නි ජීවිතේ අපේ සමහර දේවල් තියෙනවා අතහැරියාට පස්සේ අපි වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ පින්වත්නි. වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. පුංචි උදාහරණයක් කිව්වොත් එහෙම ඔබට එකපාරට හිතනවා පැවිදි වෙන්න ඕන කියලා. ගිහි ජීවිතයේ අම්මා තාත්තා සියලු බැඳීම් අතහැරලා දාලා ඔබ පැවිදි වෙන්න තීරණය කරනවා. සියල්ල දාලා පැවිදි වුණාට පස්සේ මොකක් වේද කියන්න පින්නොත් කවුරුත් දන්නේ නැහැ. ඔබට හිතනවා සියල්ල අතහැරලා දාලා වනයේකට යන්න. පින්නොත්නි මොකක් වේද කියන්න කවුරුත් දන්නේ නැහැ. සර්පෙක් කාලා මැරෙයි. දන්නේ නැහැ පින්නොත්. අපි කියමු ඔබේ දැඩිව ආශා කරන යමක් ඔබ අතහරින්න සූදානම්. හැබැයි ඒක අතහැරියට පස්සේ මොකක් වේද කියන්න පින්නවත් කවුරුත් දන්නේ නැහැ. ඒ අතහැරියට පස්සේ වෙන්නේ මොකද්ද කියන දේ කාටවත් පේන්නේ නැහැ පින්නවත්. එහෙනම් ඒ අතහැරීම මහා ප්‍රබලයි. මේ ලෝකයේ දිදරලා යනවා පින්නවත්. මේ ලෝකේ කම්පා වෙනවා. එවැනි අතහැරීම් වලට පින්වත්. මම කලින් දේශනා කළා තියෙනවා ඒක සාටක බබුණා. එක සාටකයයි තිබුණේ. කලින් පින්වත් අතහැරීම. එහෙනම් පින්වත් හොඳට තේරුම් ගන්න අතහැරීම දාණයට සමාන කරන්න එපා. සමාන කරගන්න බැරි තැන නැතුව නෙවෙයි. නමුත් පින්වත්නි දාණය කියන දෙයට ගොඩක් එහා ගියපු බරපතල ගණ එකක් තමයි අතහැරීම කියන එක. මේ දෙක වෙන් කරලා ඔබට තේරුම් ගන්නට ප්‍රඥාවක් ඇති කියලා මම හිතනවා. ඒක සාටක බමුණට සාටක 4ක් තිබ්බනම් පින්වත් එක සාටකයක් දීම දන් දීමයි. කිසි ප්‍රශ්නයක් නැ දුන්නා. දීලා සතුටු වෙනවා. හැබැයි පින්වත්නි මේ බැමිණියටත් ඒක සාටකටත් දෙන්නටම තියෙන එක සාටකයයි. මේ සාටක පූජා කරාට පස්සේ එක සාටක බමුණට කෙසේ වෙතත් බැමිණියට එළියටවත් බහින්න වෙන්නේ නැහැ. එහෙම තියෙද්දි පින්නත් මේක දුන්නට පස්සේ මොකක් වේද කියන්න දන්නේ නැහැ. එහෙම තියෙද්දි ඒක සාටක බමුණ ඒ සාටකේ පූජා කරන අන්න පින්නත් අතහැරීම. පින්නත්නි අපේ රටක් විදිහට ගත්තොත් සංස්කෘතියක් විදිහට ගත්තොත් සමාජයක් විදිහට ගත්තොත් අපේ මිනිස්සු එකම තැන හිර වෙලා ඉන්න පින්නත්නි ඉන්න තැන අතහැර ගන්න බැරි කමටයි. ඉන්න තැන අතහැර ගන්න. ඉන්න තැන කියලා කිව්වේ ඉන්න ගෙවල් දොර අතහැර ගන්න කිව්වේ ඉන්න මානසික මට්ටම, ඉන්න ගතානුගතික චින්තනය, ඉන්න ආකල්පය, ඉන්න මතය අතහැර ගන්න බෑ. ඒ මතේ ඒ ආකල්පෙට හිර වෙලා ඕන දෙයක් කරයි. එකකින් එළියට එන්න බෑ පින්නත්.
පින්වත්නි මේ ශාසනයේ නිර්වාණ මාර්ගයේ තීරණය වෙන ප්‍රධාන සාධකය තමයි පින්වත්නි අතහැරීම කියන දේ. කෙනෙකුගේ ජීවිතයේ අතහැරීමෙන් තමයි පින්වත්නි වෙනස් වෙන්නේ. තව කාරණයක් මේක තුල තියෙනවා පින්වත්නි. අතහැරීම ගැනනේ කතා කරන්නේ. ඒ වගේම පින්වත්නි කාලයත් එක්ක ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් දේවල් ඔබ දන්නේ නැහැ අතහැරෙනවා. අතහැරීමක් සහ අත්හරින එක සහ අතහැරීමක් කියන මේ දෙකම තියෙනවා. එපෙදිලා මරණය දක්වා පින්වත්නි ඔබේ ජීවිතේ අතහැරෙන එක තමයි වෙන්නේ. අතහැරෙනව එක වුණාට හිත මොකද කරන්නේ? මේ අතහැරෙන දේවල් පවා අල්ලාගෙන ජීවත් වෙනවා පින්වත්නි. දැන් බලන්න ඔබේ පුංචි කාලේ ඔබේ ජීවිත අතහැරුණානේ. නමුත් හිතේදී අතහැරියද? ඔබේ තරුණ කාලේ, වැඩිහිටි කාලේ ඔබේ බැඳීම් තියන අය ඔබේ නැති වෙනා, වෙන වෙලා ගියා, අම්මා තාත්තා නැති වුණා, ස්වාමියායි බිරිඳ දරුවෝ නැති වෙලා ඇති. අතහැරුණා. ඒ අතහැරුණු ඒවා ඔබ අතහැරලා දින්නේ තවත් අල්ලගෙන දින්නේ. එහෙනම් පින්වත්නි අපි හැමෝම ඉපදුණු දවසේ ඉඳන් මරණය කියන සියල්ල අතහැරෙන මොහොත දක්වා හොඳට තේරුම් ගන්න. ඉපදුණු මොහොතේ සිට මරණය නැමැති සියල්ල අතහැරෙන මොහොත දක්වා අතහැරෙන එකක් තමයි වෙන්නේ. හැබැයි පින්වත්නි අපේ හිතට ඕකේ එක දෙන්නේ නැහැ. ඕකේ එක දෙන්නේ අතහැරෙනවා. අතහැරෙන එකට අතහැරෙන්න දෙන්නේ නැහැ. හිතින් අතහැරුණත් ගිලිහිලා ගියත් දැඩිව අල්ලගෙන ඉන්නවා පින්වත්නි. මොනවද අල්ලගෙන ඉන්නේ? අතීත මතකය, අතීත සංස්කාර තවත් දැඩිව අල්ලගෙන මොකද කරන්නේ? ඒවා විඳිනවා. එක්කෝ අතීත සංස්කාර සැප වෙන්න පුළුවන්, දුක් වෙන්නට පුළුවන්. ඔය දෙකම දැඩිව අල්ලගෙන ඉන්නේ අපි. ඒවා අදත් අපි විඳිනවා පින්වත්නි. ස්වයන්ව විඳිනවා අතීත සංස්කාර. හැබැයි ඒවා ඇත්තටම අතහැරිලා තියෙන කර්මානුරූපව. එහෙනම් පින්වත්නි අතහරින්න පුළුවන් වගේම අතහැරෙන පැත්තකුත් මේකේ තියෙනවා. නමුත් අපි අතහැරෙන්න දෙන්නේ නැහැ. ඇයි ඒ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා ඒ අතහැරන දේවල් දැඩිව අල්ල ගන්නවා ඒ සංස්කාර විසින්. පින්වත්නි තව පොඩ්ඩක් මේ අතහැරීම කියන එකේ අතහැරීම සහ අතහැරෙන එක ගැන කතා කරා. තව ටිකක් මේකේ ගැඹුරට යමු. පින්වත්නි ඔබේ ජීවිතයේ බලන්ට ඔබේ හිත තදින් ඇලිලා වෙලිලා පැටලිලා තියෙන දේවල් මොනවද කියලා. ඔබේ සිත තදින් ඇලිලා වෙලිලා පැටලිලා තියෙන සියල්ල තුලම පින්වත්නි කර්මයක් හට ගන්නවා. කර්ම බන්ධනයක් හට ගන්නවා. ඔබ යමක් අතහරිනවා කියලා කියන්නේ පින්වත්නි මොකක්ද? ඔබේ ඒ කර්මය අතහරිනවා කියන එකයි. ඔබ පොල්වත්තක සිටිනවා නම් ඔබේ ඔළුවට පොල් ගෙඩි වැටෙන්න පුළුවන්. ඔබ පොල්වත්තෙන් ගියා නම් ඔබේ ඔළුවට පොල් ගෙඩි වැටෙන කර්මයක් නැහැ. නමුත් වෙන කර්මයක් උදා වෙන්නට පුළුවන්. පින්වත්නි අතහැරීමෙන් බොහෝ කර්ම ෂේ කරන්න පුළුවන්, බොහෝ කර්ම අතහරින්න පුළුවන්. මේක ඉතාම වැදගත්. ඔබට අතහැර ගන්න බැරිව තියෙන සෑම තැනකම කර්මයක් බන්ධනය වෙලා තියෙනවා කියන එක තේරුම් ගන්නට ඕනේ. අතහැරීම ගලව ගන්න බැරි හැමෝටම කර්මයක් බන්ධනය වෙලා තියෙනවා. නමුත් ඔබ අතහැරීම කරන්න පුළුවන් නම් එතන පින්වත්නි අතහැරෙන්නේ කර්මයනුත් ඒත් එක්ක අතහැරෙනවා. අද අපේ ජීවිතේ ගොඩාක් අපි හැමෝම මොනවා හරි කර්මයක් විඳිනවනේ. ඒක ස්වභාවයක්. මොකක් හෝ කර්මයක් විඳිනවා ඔබ. කර්ම පීඩාවක් විඳිනව හැමෝම. නමුත් පින්වත්නි කර්මය ඒ කාරණය
ඔබට දැඩි චේතනාවක් කරන් මන් මේ අතහරිනවා කියලා දැඩි චේතනාව හරියට ප්‍රබල කරගෙන අතහැරියොත් මොකද වෙන්නේ පින්වත්නි? ඒ කාරණයක් ඒ සංස්කාරයත් සමග ඒ කාරණයක් එක්කම ඒ කාරණෙත් එක්ක බැඳුණු කර්මයේද අතහැරිලා යනවා. කර්මයේද අතහැරිලා යනවා පින්වත්නි. එහෙනම් පින්වත්නි අතහැරීම කියන එක කොච්චර ප්‍රබලද? කර්මයන් පවා අතහරින්න පුළුවන්. හැබැයි කර්මය අතහැරෙන්නේ හේතුඵල මේ ආකාරයට. අපි සිද්ධිය කාරණය අතහරිනකොට ඒකත් එක්ක බැඳිච්ච කර්මය නිකම්ම අතහැරලා යනවා. එහෙම බොහෝ කර්ම අතහරින්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මංගල කරුණු ගැන කතා කරනකොට දේශනා කරේ පළවෙනි කාරණය මොකද? අසේවනාච බාලානම් පණ්ඩිතානං සේවනා පූජාච පූජනීයාන නේතන් මංගල මුත්තම. පින්නතුනි ඔබට සමාජය තුල කවුරු හරි ඔබට වද දෙන ඔබට පීඩාගෙන දෙන බාලයෙක් නම් බාලයෙක් අසුරු කරනවා නම් බාලයෙක් ඉන්නවා නම් පින්නතුනි දෙපාරක් හිතන්න එපා ඒ බාලයාව අතහරින්න. මම නෙවෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ. බාලයව අතහරින්න පුළුවන් නම් ඒතන් මංගල මුත්තම. හැබැයි පින්වත්නි කවදාවත් පඬිතෙක් අතහරින්න එපා. පඬිතෙක් කියලා කියන්නේ මෙතනදී ධර්ම මාර්ගය යන හොඳ කල්යාණ මිත්‍රයෝ කෙනෙක්. ධර්ම මාර්ගයේ දහමට උදව් කරන කෙනෙක්. ධර්ම මාර්ගයේ වචනයක් කරේ හොඳ නරක කියලා දෙන කෙනෙක්. තමන්ගේ යහපත ගැන අවංකව සතුටු වෙන කෙනෙක්. පින්වත්නි පඬිතෙක් වදාවත් අතහරින්න. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? මේ බාලියෝ අත්හරින්න පුළුවන්කම තියෙන්නට ඕනේ. දෙපාරක් හිතන්න නැතුව. පින්වත්නි ඔබ දන්නවද රහතන් වහන්සේලා බුදුවරු පෘථග්ජන සමාජයෙන් ඈත් වෙලා වනවාසීව වාසය කරන්නේ ඇයි කියලා? ඒ තමයි පින්වත්නි උන්වහන්සේලා මේ පෘථග්ජන බාලියෝ ඇසුරු කරන්නේම නැහැ පින්වත්නි. ඒකට පෘථග්ජන සමාජයෙන් ඈත් වෙලා ජීවත් වෙන්නේ. මහා වනවල ජීවත් වෙන්නේ. එන්නේ නැහැ මනුස්ස වාසයට. ඇයි? ඒ බාලයෝනි පින්නත් බාලයෝගෙන් පුළුවන් තරම් ඈත් වෙන තරමට මානසික සුවය රැක ගන්නට පුළුවන්. දැන් මේ කාරණේ ප්‍රායෝගික වෙද්දී ඔබේ ගෙදර වෙන්න පුළුවන්, ඔබේ වැඩ කරන තැන වෙන්න පුළුවන් අනන්ත ප්‍රමාණ බාලයෝ ඉන්නවා. දැන් ඒ ඔක්කොම ඔබට අතහැර ගන්නට බෑනේ. නමුත් පින්නත් ඔබේ හිතේ මට හිතෙනවා හිත ඇතුලෙන් වහ ගන්න පුළුවන් කියලා. මොකද මමත් ඒ අත්දැකීම මටත් ඒ අත්දැකීම තියෙනවා. හිත ඇතුලෙන් අපි ඒක වහගෙන ඉන්නේ. හිත ඇතුලෙන් වහගෙන අපි කතා කරනවා කියන නමුත් අපි දන්නා අපේ ඇතුලේ කිසි සම්බන්ධයක් නැහැ. අපි දන්නවා මෙයා මේ හොඳට කතා කරලා හැපැත්තෙන් එළ පිහින් අනින කෙනෙක් කියලා. ඒ වගේ පින්වත්නි බාලයා අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කට්ටිය පින්වත්නි සැනසීමේ ජීවත් වෙනවා. බාලයෝ අසුර කරනකොට බාලයෝ අතහරිනකොට මොකද වෙන්නේ? අපේ ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කර්මයනුත් අතහැරිලා යනවා. ඒක තමයි එතන තියෙන ලොකුම වාසිය. අනවශ්‍ය සිත් පීඩා නැහැ, හිතට වෙහෙස කරන්නේ නැහැ, හිතට නොසන්සුන්තාවයක් නැහැ, හිතට කුණු වෙන්නේ නැහැ, හිතට ගඳ එන්නේ නැහැ. මේ බාලයෝ අසුර කරනකොට සියල්ල එනවා අපිට. ඒ නිසා වෙනවානේ මේ ධර්ම මාර්ගයේ ගොඩාක් තැන්වලදී එවැනි අපිට මංගල කරුණු වල සඳහන් වෙන්නේ මේ වගේ දේවල් අතහැරීමක් ගැන හොඳට බැලුවොත් මම වෙලාවක ඒ කරුණු සම්බන්ධ කරගෙන කතා කරන්න. එහෙනම් පින්වත්නි අතහැරීම ගැන යම් අදහසක් ඔබට එන්නට ඇති කියලා හිතෙනවා. ඒ අතහැරීම කරගෙන ඉස්සරහට යද්දී මම පුංචි තවපොඩ්ඩයි ගැන සාරාංශ කරොත් එහෙම ඔබේ හිත තදින් බැඳිලා තියෙන දේවල් අතහරින්න කිව්වා. හිත තදින් බැඳිලා කොපු දාගෙන ඉන්න දේවල් අතහර ගන්න කිව්වා. අතහරින්න පුළුවන් දේවල් සියල්ල අතහරින්න පුළුවන් දැඩි චේතනාවල් හදාගන්න කිව්වා. ඔබ අතහැරියත් නැතත් සියල්ල ස්වභාවයෙන් අතහැරෙන බව කිව්වා. ඔබ හරියට අතහැරගත්තොත්
එයත් එක්ක ඔබේ කර්මයනුත් අතහැරෙන බව ප්‍රකාශ කරා. පින්වත්නි, අතහැරීමේ තවත් පැත්තක් තියෙනවා පින්වත්නි. මේක ඔබට අදිෂ්ඨානයක් හරි ඇති කරගන්න මේ ඉන්න මට්ටමින් එක කරන්න පුළුවන් වේද බැරි වේද දන්නේ නැහැ. හරි දවසක ඔබට ඔබේ ජීවිතය අතහරින්න සිද්ධ වෙනවා පින්වත්නි. අද ගොඩක් අය පැවිදි වෙනවා කියන මම ඊපෙරේද මේ පැවිදි වුණු ස්වාමීන් වහන්සේ නමක් එක්කත් කතා කරලා මේ ගැන පැහැදිලි කරා. පැවිදි වෙනවා කියලා කියන්නේ පින්නනේ තමන්ගේ ජීවිතය අතහරින එකටයි. පැවිදි වෙනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතය අතහරිනවා කියන එකටයි. එතකොට තමන් මැරෙන්න කලින් තමන්ගේ මරණය සිද්ධ කරගන්නවා කියන එකයි. තමන් මැරෙන්න කලින් තමන්ගේ මරණය තමන්ම සිද්ධ කරගන්නවා. ඔබ දවසක මැරිලා යනවනේ. මැරිලා ගියාට පස්සේ අලුත් වෙන උප්පත්තියක් හදාගෙන අලුත් පරිසරයක් හදාගෙන ජීවත් වෙන්නේ. නමුත් පින්නත් මම ඔබට හැමෝටම පුංචි මේ වටිනා කාරණයක් මේක. ඔබ මේක අදිෂ්ඨානයක් හරි කරගන්න. මේක හරි වටින ඔය තරමට. ඔබ මැරෙන්න කලින් දවසක මම මගේ ජීවිතය අතහරිනවා කියන එක. ඒක ප්‍රාර්ථනාවක් කරගන්න. ඒ ප්‍රාර්ථනාව හදාගන්න. මැරෙන්න කලින් මරණ දවසට කොහොමද ඔබේ ජීවිතය අතහැරෙනවනේ. නමුත් පින්නොත්නි මැරෙන්න කලින් ඔබේ ජීවිතය ඔබ අතහරින්න. කොහොමද ඔබේ ජීවිතය අතහරින්නේ? ඒක අපිට හිතමු සියල්ල අතහැරලා දාලා සතියක් කොයි හැරි ගිහලා භාවනා කරනවා. එහෙම නැත්නම් తాවකාලිකව මාසයක් වගේ පැවිදි වෙනවා. මේ පුළුවන් తాවකාලික පැවිදි කරන ඕන කෙනෙකුට පුළුවන් తాවකාලික මාසයක් දෙකක් සති දෙකක් හරි වොන්න ඇවිල්ලා తాවකාලික පැවිද්දක් ලබා ගන්න පුළුවන් මේ උගනාන. ඒ කෙටි කාලේ මේ පුංචි කාලය තුල තමන්ගේ ජීවිතය අතහරිනවා කියලා සියල්ල අතහැරලා දාලා වෙන්නත් පැවිදි වෙන්න පුළුවන්. ඒ අත්දැකීම විඳින්න පුළුවන්. ඒ අතහැරීම ඔබට පුරුදු කරගත්තොත් ඒ අතහැරීම ඔබට ගත්තොත් පින්නත් ඔබට කවදාවත් මරණය තුලදී මරණ බියක් හටගන්නේ නැහැ. මරණ බිය හටගන්නේ තමන්ගේ ජීවිතය තමන්ට අතහැර ගන්නට බෑ. වෙවුලනවා පින්නත්. බයක් දැනුණාම කොහොමද කියලා බලන්න ඔබට. දාඩි දාලා වෙවුලනෝ නැయ్యේ. තමන්ට තමන්ගේ ජීවිතය අතහැරෙයි කියලා දින බය. ඒ නිසා පින්නත් ඔබ හැමෝම දවසක මැරෙනවනේ. යන්ටින් ආයෙනේ මේ හැමෝම. කොයිලාවේ යන්න වෙයිද දන්නේ නැහනේ. ඒ නිසා පින්නත් හිතට පුරුදු කරගන්න. තව ඕනම තව පුංචි අභ්‍යාසයක් කියන්න. කොච්චර අමාරුද කියලා ඔබට දැනේවි. ඔබ නිින්දට යද්දී අද රාත්‍රී නිින්දට යද්දී හිතන්න වැරදිලා හරි මම මැරුණොත් හෙට උදේ අවදි වෙනකොට. දැන් සමහර කට්ටිය මේව අහන්නවත් හිතන්නවත් කැමතිත් නෑ නේ කියන වැඩි. හිතුවට මැරෙන්නේ එහෙම නෑ. නමුත් මේක හිතට පුරුදු කරගත්තොත් ඔබ ගොඩ නිින්දට යද්දී මම සමහරට හෙට උදේ මැරිලා ඉඳී කියලා හිතලා හොඳට හිත හදාගෙන නිින්දට යන්න බලන්න පින්නන්නේ. කොච්චර අමාරුද කියලා ඔබට දැනේවි. පින්නත් මේ ලෝකේ තියෙන ලොකුම බය දැනෙන්නේ මරණාසන්න මොහොතේ. ඒ බය කොච්චරද කිව්වොත් මල මූත්‍ර පවා යනවා මරණයටපත් වෙනකොට ගොඩක් අයට. ඇයි බයට බය දරා ගන්න බැරුව පිට. දාඩි තල්ල විවුලලා මල විකාර වෙලා සිසිය විකෘති වෙලා මල මූත්‍ර පවා පිට වෙනවා බයට. ඒ නිසා පින්නත් මරණය සතුටින් මැරෙන්න, hina වෙලා මැරෙන්න. මරණයත් එක්ක ආදරයෙන් ලෙන්ගතුකමින් මැරෙන්න ඔබ පුළුවන් වුණොත් ඔබ මහා වීරයෙක්. ඒ වීරත්වයට එන්න පුළුවන් වෙන්නේ අත්හැරීම ප්‍රගුණ කරපු අයට විතරයි. අත්හැරීම ප්‍රගුණ කරපු නැති කිසිවෙකුට මේ මරණාසන්න මොහොතේ වීරයෙක් වෙන්නට බෑ. සතුටින් hina වෙලා ආදරයෙන් ලෙන්ගතුකමින් සතුටින් මැරෙන්න බෑ පින්න. ඒ නිසා දවසක සියල්ල අතහැරෙනවා කොහොමත්ම. ඒ නිසා අතහැරෙන්න මත්තෙන් අතහැර ගන්නට උත්සාහ කරන්න, වීර්ය කරගන්න. එහෙනම් පින්නත්නි තමඩ අතහැරීම ගැන තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. නමුත් මම නිරෝධය ගැන යොමු වෙන්න
නමුත් අපි මේකේ තව දෙවෙනි කොටසක් කියලා එකක් කතා කරමු. ඒ නිසා මම ඔබට අවධාරණය කරනවා දානය ගැන සරලම දෙයක් කතා කරේ. මට එතනින් ඊළඟ අතහැරීම කියන එකේ ගැඹුර පෙන්වන්න ඕන නිසා මම දානය සරලව පෙන්වලා දානය තුලට ආවා. නමුත් දානයේත් මම පෙන්වන්නේ සරල පැත්තක්. තව ඔකේ ගොඩාක් දේවල් තියෙනවා සංස්කාරය අතහැරින එක, විඥානයන් අතහරින එක, රාගය අතහරින එක ගොඩක් જાති තියෙනවා. ඒවා අතහරින්න ඕනි දේවල් තියෙනවා. මම නිරෝධයේදී සමහරක් පැති කතා කරන්න. පින්වත්නි නිරෝධයේ පැත්තට යනකොට දැන් අපි නිරෝධය කියලා කියනවා. කොහොමද නිරෝධය කරන්නේ? ඒකට මම පුංචි ඔබට අභ්‍යාසයක් එක්කම පෙන්නලා දෙන්න. ඔබ ඉස්සරහෙන් S2 පියාගෙන ඔබ ඉස්සරහෙන් මලක් මවා ගන්න පුළුවන් නම් පහසුවෙන්ම මේ අභ්‍යාසය ඔබට කරන්න පුළුවන්. S2 පියාගෙන මලක් මවා ගන්න මාරු නම් S2 අරගෙන ඔබ ඉස්සරහා යම් කිසි මොනවා හරි පෑනක් හරි කොලයක් හරි මොකක් හරි එකක් ඔබ යොදාගත්තට ගැටලුවක් නැහැ. පින්වත්නි S2 පියාගෙන අර මල දිහා බලන් සිහියෙන් බලාගෙන ඉන්න. සිහියෙන් බලාගෙන ඉන්න ඔබට මලගෙන යම් කරුණු කාරණා තේරෙන්න පටන් ගන්නවා. මේකට වර්ණය ආවේ කොහෙන්ද? පෙති කීයක් තියෙනවද? පෙති හැදිලා තියෙන්නේ මොන වගේන්ද? මල හටගත්තේ කොහොමද? මේක මලක් වුණේ කොහොමද? ඇයි මේකට මල කියන්නේ? විතක්ක ਵਿਚාරත් එක්ක වින්නවත්නි මේ මල පිළිබඳව ඔබට විග්‍රහ වෙන්න පටන් ගන්නවා. විග්‍රහ වෙන්න පටන් ගත්තාම පින්නත් මොකද වෙන්නේ? මල දිහා සිහින බලාගෙන ඉඳලා විතක්ක ਵਿਚාර ගොඩනකට මොකද වෙන්නේ? ටික දුරක් ගියවහම මෙතන මල කියන සංස්කාරය මල කියන කාරණේ නැතුව ගිහිල්ලා එතන ධර්මතාවයක් විතරක් බිහි වෙනවා. මෙන්න මේකට කියනවා නිරෝධය කියලා. මම ආපහු මේක පැහැදිලි කරන්න. අපි හිතමු අපි ඉස්සරහ ලස්සන රෝස මලක් මවා ගන්නවා. දැන් සිහියෙන් රෝස මලෙන් දිහා බලාගෙන ඉන්නවා. සිහියෙන් රෝස මල දිහා බලාගෙන ඉන්නකොට මේක කසින භාවනාවක් නෙමෙයි විදර්ශනා භාවනාවක්. ඒ නිසා මොකද වෙන්නේ? අනිවාර්යයෙන් විතක්ක ਵਿਚාර කරන්නට ඕනි. මල දිහා සිහියෙන් බලාගෙන ඉඳලා කල්පනා කරනකොට මෙතන බොජ්ජංගත් වැඩෙනවා. මේ මල කියන්නේ මොකක්ද? මලට වර්ණය ආවේ කොහෙන්ද? මල වුණේ කොහොමද මෙතන? මෙතන මලක් ආවේ කොහොමද කියලා පින්නවත් ඔබේ හිත තුළ මම දැන් මේ කියන ටිකටත් විදර්ශනාව යම් කිසි කෙනෙක් ප්‍රගුණ කරලා තියෙනවා නම් වේගෙන් මොකද වෙන්නේ? එක එක විදිහට අවබෝධයන් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. ඒක එක්කෙනාට වෙනස්. නානත් කාය, නානත් චිත්ත, නානත් ධම්මා. එක්කෙනාට මේ විදර්ශනාව ගොඩ නැගෙන ආකාරය වෙනස්. අන්න මල කියන එක ඇයින් වෙලා ගිහිල්ලා ඒ තුලට පිරෙනවා ධර්ම අවබෝධය. කාරණය මල නිරෝධ වෙලා ධර්මී ඉපදුනා. අපි උකට කියන නිරෝධ ධර්මය කියලා. නිරෝධ වීම නිසා ධර්මය හටගත්තා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ කියන්නේ පින්වත්නි අර මලට ඕනම කාරණයක දුක්ඛ කියන්නේ මලට. දුක්ඛ නිරෝධය. දුක්ඛ කියන එහෙම නැත්නම් මල නිරෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී දුක්ඛ මල නිරෝධ කරපු ක්‍රමවේදය තමයි පින්වත්නි ධර්මය. ධර්ම අවබෝධය. මෙන්න මේකට කියනවා නිරෝධය කියලා. මේ නිරෝධයේදී පින්වත්නි ඔබට අවධාරණය කරන්න ඕනේ දෙයක් තමයි කිසිම රාග කාරණයක් පින්වත්නි රාගයක් නිරෝධය කරන්න බෑ. කවදාවත් කවුරුත් කිසිම කෙනෙක් පින්වත්නි රාගයක් නිරෝධය කරන්න යන්න බෑ. කිසිම රාගයක් නිරෝධය කරන්න බෑ. ඒක කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න. දැන් මම ඔබට පුංචි උදාහරණයක් දෙන්නම්කෝ ඔම කියනකොට ඔබ S2 පියාගෙන ඔබ ඉස්සරහින් ඔබ මවා ගන්න ඇඹුල් දෙහිගිරියක් හොඳට ඇඹුල් තියෙන දෙහිගිරියක් මේ දෙහිගිරියේ දිහා හොඳ සිහියෙන් බලාගෙන
මෙහි තියෙන ඇඹුල් රස දිවට දැනුනොත් කොහොමද කියලා ඔබ කල්පනා කරන්න. විතක්ක ਵਿਚාර කරන්න. දැන් ඔබ තුල නිරෝධයක් වෙන්නේ නැහැ පින්නත්. නිරෝධයක් වෙන්නේ නැහැ. මොකක්ද උනේ? ඔබේ කටට කෙලවරවුවා. මේ ඇඹුල් රස දිවට ස්පර්ශ වුණොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරන මොකද උනේ කෙලවරව. ඒ කියන්නේ මොකද? ඇත්තටම උතන දෙහිගිඩියක් තිබෙත් නැහැ. ඇඹුලක් තිබුණත් නැහැ. නමුත් කටට කෙලවරව. ඒ කියන්නේ මොකද උනේ? ඒ රාග සංඥාව ගත්ත ෂණයෙන්ම පවා මොකද උනේ? මනස තුල හිත තුල මොකද උනේ? රාගය උද්දීපණය වුණා. ඔබ කැමති දෙයක් තියෙන, කැමති රූපයක් තියෙන. කැමති රූපේ ඉස්සරහෙන් මවාගෙන ඒක නිරෝධය කරන්න උත්සාහ කරන්න එපා පින්නත්. ඒක නිරෝධය කරන්න බෑ. කැමති රූපේ හිතින් මවාගත්ත ගමන් පින්නත් මනස ඒ රූපය දැනිලා අපේ ශරීරේට අවශ්‍ය එන්සයිම නිකුත් වෙලා හෝමෝනස් නිකුත් වෙලා මනස දැනගන්නේ මේක මට ලැබුණා කියලයි. මනස මේක විඳින්න පටන් ගන්නවා. පින්නත් මේ ඔබේ සමාධියත් පිරියනවා. නිරෝධයක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මත කිසිම රාගික කාරණයක් පින්වත්නි නිරෝධය කරන්න බෑ. න රාගය මොකද කරන්න තියෙන්නේ? රාගය පින්වත්නි අතහරින්න විතරමයි තියෙන්නේ. අන්න අතහැරීමට සම්බන්ධ වෙන ඊළඟ කාරණය. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි මේ ඇස හැදිලා තියෙන්නේ රාගයෙන්, කන හැදිලා තියෙන්නේ රාගයෙන්, නාසය දිව ශරීරය හැදිලා තියෙන්නේ රාගයෙන්, ඔබේ ශරීරය හැදිලා තියෙන්නේ අම්මයි තාත්තා එකතු වෙලා ඒ රාගේ මුසුව තනිකර රාගස්කන්ධය හිසේ කෙස්කස් හැදිලා තියෙන රාගය නිසා ඇහි බැමේ හැදිලා තියෙන රාගය නිසා තොලපොට ඒ විදිහට හැදිලා තියෙන රාගය නිසා අපේ අතේ නියපොතු හැදිලා තියෙන රාගය නිසා අල්ල මේ විදිහට හැදිලා තියෙන රාගය නිසා පින්නතුනි මේ මුළු ශරීරෙම හැදිලා තියෙන්නේ මේ මනස අනිකර හැදිලා තියෙන්නේ රාගය වෙනුවෙන් පින්නතුනි මේ පහ හැම වෙලේම උත්සාහ කරන්නේ පහ නෙමෙයි මනසත් එක්ක හයක් ඉන්නවා මේ හය හැම වෙලේම උත්සාහ කරන්නේ රාගය ලබා ගන්නට බෑ මොකද මේක රාගයෙන් හටගත් එකක් කය කියන්නේ රාගය වෙනුවෙන් පවතින එකක් ඒ නිසා කය අතහරින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ ඇස කන නාසය දිව ශරීරය අතහරින්න පුළුවන්කම ලැබෙන්නට ඕනේ රාගය කියන දේ අතහරින්නට වෙන්න පුළුවන් වෙන්න ඕනේ නෙක්ඛම්ම වෙන්නට පුළුවන් වෙන්නට ඕනේ පින්නවා නෙක්ඛම්මේ කියලා කියන්නේ පින් රාගය අතහැරීමයි. එහෙම නැතුව නෙක්ඛම්මයක් නැහැ. රාගය අතහැරියොත් පින්වත්නි මනසේ හටගන්නා සියලු විකෘතිභාවයන් අහෝසි වෙලා යනවා. රාගය තුලින් මනසේ විකෘති වෙනවා පින්වත්නි. සියලු විකෘතිභාවයන් අහෝසි වෙලා යනවා. රාගය අතහැරියට පස්සේ. එහෙනම් පින්වත්නි නිරෝධය තුලින් මොනවද නැති කරන්න තියෙන්නේ? නිරෝධය තුලින් නැති කරන්න තියෙන්නේ විද්‍යාව, මෝහය. නිරෝධය තුලින් තමයි පින්වත් ප්‍රඥාව පහළ වෙන්නේ. නිරෝධය වැඩිවීමෙන් තොරව කිසිම විටක ප්‍රඥාවක් පහළ වෙන්නේ නැහැ. නිරෝධයක් වඩන්නේ නැතුව යථාර්ථ අවබෝධයක් පහළ වෙන්නේ නැහැ. ඔබේ සිතුවිල්ල දකින්න. එම් ඔබට සිතුවිල්ල මං කිව්වා රාගය ගන්න එපා කියලා. ද්වේෂය ගන්න ඕන දේශකාරණයක් ගන්න. හොඳව සිහින් බලාගෙන ඉන්න පිටදී බලාගෙන විතක් ਵਿਚාර කරගෙන යන්න. ධර්මයේ උපදිනවා. පින්වත්නි ඊට වඩාත්ම හොඳ කාරණය තමයි දේශයටත් වඩා හැම වෙලේම අල්ල ගන්න මමත්වයම. මමත්වය පවතින්නේ මෝහය නිසා. මෝහය නිසායි මමත්වයේ තියෙන්නේ මමත්වයේ නිසායි මෝහය තියෙන්නේ පින්නවා මේ දෙක එකට සම්බන්ධයි මමත්වය හොඳට අල්ලාගෙන හැම සිතුවිල්ලම මේ සිතුවිල්ලේ මමත්වයේ තියෙනවා කියලා මමත්වය දකින්න උත්සාහ කරනවා හැම වෙලෙම පන්නන්න මමත්වයේ පස්සේ නිරෝධය කරන්න ඕනේ ප්‍රධාන කාරණේ තමයි පින්වත්නි මමත්වය මමත්වයෙන් නැති කරන්න ඕනේ නිරෝධයෙන්මයි පින්වත්නි මමත්වයෙන් නැති කරන්න වෙන කිසිම ක්‍රමයක් නෑ මමත්වය අතහැරීමෙන් නිරෝධ කරන්න බෑ මමත්වය අතහරින්න බෑ පින්වත්නි ඇයි අතහරින්නේ කවුද අතහරින්නේ මමත්වය ඒ කියන්නේ මම අතහැරියා කියන්නේ
අතහැරියේ කවුද? මමම තමයි. එහෙනම් පින්නතුනි නිරෝධයෙන් සුවිසුද්ධ කරලා දැමීමට තියෙන එකම කාරණය මමත්වය. ඔබේ හිතේ පහළන සිතුවිල්ල දිහා හොඳ සිහියෙන් බලාගෙන ඉන්න විතක්ක ਵਿਚාර කරමු. මමත්ව කාරණය කර හොඳ සිහියෙන් බලන්න මේක තමයි පින්නතුනි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. සිහියෙන් මමත්ව කාරණේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන විතක්ක ਵਿਚාර කරන්න හොඳ සිහියෙන්. කරගෙන මේක අනුලෝම ප්‍රතිලෝම දෙසරේ තුන්සරේ හතර පස්සරේ ඒවන් ත්‍රිපටිපට්ඨං දුහාදසාකාරං යථා භූත ඥාන දස්සන සවිසුද්ධං අහෝසි වෙනකන් ඒ කිව්වෙ මොකද? ඒවන් තුන් ආකාරයට දුරුස් ආකාරයට ත්‍රිපටිපට්ඨං යථා භූත ඥානයටම ගෝචර වෙනකන් නැවත නැවත බලමින් ගිහිල්ලා මොකද කරන්නේ? සවිසුද්ධං අහෝසි කරලා දාන්නේ. නැවත පින්වතුනි මේ තමන්ගේ සිතුවිල්ලක් කරන් මමත්ව කාරණයක් කරන් ලෝභ සිතුවිල්ලක් කරන් ඇලෙන සිතුවිල්ලක් ගැටෙන සිතුවිල්ලක් කරන් හිත යන තනක් හිත රිංගන තනක් හොයාගෙන හොඳට බලන්න පින්වත්. හැබැයි රාගය ගැනීම සම්පූර්ණයෙන් තහනම්. රාග සංස්කාර දිහා බලන් දෙපා. බැලුවොත් මොකද වෙන්නේ? සිතේ තව රාගය වැඩි වෙනක මිසක් අඩු වෙන එක වෙන්නේ නැහැ. රාගයත් හරියි. රාගයේන සංඥාව එතනම වහලා දාන්න. සංස්කාරයෙන් එතන එතනම වහලා දාන්න ගන්න එපා. මමත්ව කාරණේ රා ඔන්න බලන්න පටන් ගන්න. මේ බලාගෙන යද්දි පින්වත්නි නිරෝධයේ වඩද්දි ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මමත්ව කාරණයක් ඔබ ඉස්සරහින් අරන් සිහියෙන් මේ දෙස බලාගෙන විතක්ක ਵਿਚාර කරමින් නිරෝධය කරන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි මේක ටිකක් ඊට වඩා ගැඹුරුයි. සිහිය තමන් තුළට එල්ල කරනවා. මේ භාවනාවේ ඉන්න තමන් මේ කතා කරන තමන් දෙසට තමන්ගේ සිහිය තමන්ට මෙල්ල කරගන්නවා. තමන්ගේ සිහිය තමන්ට යොමු කරගන්නවා. කායानुපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට. ඒ සිහිය තමන්ට මෙල්ල කරගන්නවා. කාය දිහා බලාගෙන විතක්ක ਵਿਚාර කරනවා. වේදනා දිහා බලාගෙන විතක්ක ਵਿਚාර කරනවා. සිත දිහා බලාගෙන විතක්ක ਵਿਚාර කරනවා. ධම්ම කියලා කියන්නේ ධර්මතාවයම නෙවෙයි ඕනම කරුණු කාරණයක්. විහාරන් විතක්ක ਵਿਚාර කරනවා. එතකොට මොකද වෙන්නේ පින්නද? නිරෝධය වෙන්න පටන් ගන්නවා. එතකොට නිරෝධය වීමෙන් තමයි පින්වත්නි නිරෝධය කිරීමෙන් තමයි මේ මෝහය අතහැරිලා යන්නේ, මෝහය නැති වෙලා යන්නේ. රාගය කියන්නේ පින්වත්නි අතහරින්න. රාගය නැති කරන්න නෙවෙයි තියෙන්නේ, රාගය අතහරින්න. රාගය නැති කරන්න බෑ. ඒක මොකද මේ කය තුල ඉන්න ගන්න එක කරන්න බෑ. රාගය අතහරින්න, මෝහය නිරෝධ කරන්න.